චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කුසලස්ස උපසම්පදාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දැන් බණ කියන වෙලාව. අද මේ පිරිසට ධර්මදේශනාව පිණිස ඉතාමත් වැදගත් ධර්ම පදයක් වෙලාවේ තරමට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ලෝකයේ උපත ලබන සෑම බුදු කෙනෙක්ම, දැන් අපි දන්නවනේ බුදුවරු 28 නමක් අපි දන්නවා. 8 බුද්ධ පූජා කියලා එම කරන්නේ. තන්නංකර, මේදංකර, සරණංකර, දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝබිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර, සුමේද, සුජාත, පියදස්සි, අත්තදස්සි, ධම්මදස්සි, සිද්ධත්ත, තිස්ස, පුස්ස, විපස්සි, සිකී, වෙස්සබු, කකුසඳ, කෝනාගමන, කාශ්‍යප, ගෞතම. මේ බුදුවරු 28 නමක් ගැන අපි දන්නවා. දැන් අනාගතයේ ලෝකෙ පහළ වෙනවා මෛත්‍රී කියලා තව බුදු කෙනෙක්. එතකොට මේ ලෝකේ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම දේශනා කරන ගාථාවක් තියෙනවා. මේ ගාථාව කිසිම බුදු කෙනෙක් අතාරින්නේ නැහැ. අනිවාර්යෙන් ඕක දේශනා කරනවාමයි. මොකද්ද දේශනා කරන ගාථාව? සබ්බ පාපස්ස අකරණං. දෙවනි පදේ කුසලස්ස උපසම්පදා. එතකොට මෙන්න සෑම බුදු කෙනෙක්ම අපිට දේශනා කරන මේ ගාථාවේ දෙවන දේ තමයි අද බණට මාතෘකාව. කුසලස්ස උපසම්පදා. කියන්න පුළුවන් මොකද්ද කුසලස්ස උපසම්පදා කියන්නේ? දන්නේ නැහැ. නමුත් ගාථාව කටපාඩම්. කුස කියලා කියනවා, කුසා කියලා කියනවා අකුසල වලට, කෙලෙස් වලට. කුසා කියලා කියන්නේ, කුස කියනවා අකුසල කර්ම. ඒවා නින්දිතයි, ලාමකයි. ඒ නින්දිත, අනර්ථකාරී, අවැඩදායක, අශීලාචාරය ඔය තියෙන නම් තියෙන්නේ මා පිළිකුල්. මේ කුස සංඛ්‍යාතෝය කියන පිළිකුල් සාගත සිතිවිලි, කෙලෙස් අපේ සිතේ නිදාගෙනයි ඉන්නේ. කුස සංඛ්‍යාත කියන මේ නින්දිත පහත් පිළිකුල් කළ යුතු කුස සංඛ්‍යාත කෙලේශ ධර්ම අපේ සිතේ නිදාගෙන ඉන්නවා. නිදාගෙනයි ඉන්නේ. නැතුව නෙමෙයි ඉන්නවා. නිදාගෙන. නිදාගෙන ඉන්න මේ කුස සංඛ්‍යාත නින්දිත පහත් අවැඩදායක අනර්ථකාරී පිළිකුල් අපේ භාෂාවෙන් ජරාව කියන්නේ. ඒවා අනුසය වශයෙන් තියෙන අනුසය කියන්නේ යටපත් වෙලා තියෙන්නේ. ඕන වෙලාවක නැගිටලා එනවා. ඕන වෙලාවක නැගිටලා එනවා. දාන දෙනකොට නැගිටලා එන ඔය කෙලස්. ඒකනේ දෙන්න යනවා. අර නින්දිත කුස සංඛ්‍යාත කෙලස්
මොකද කියන්නේ ඕක දෙන්න එපා දෙන්න එපා. අනුසය කියන්නේ ඒක ඔන්න මතුවෙනවා නිදාගෙන ඉඳලා නැගිට්ටා වගේ. ඕක දෙන්න එපා කියනවා. දුන්නු එකකින් ඉල්ලපන් කියන්නේ. දුන්නා ඉල්ලන් වරෙන් කියනවා. නින්දිතයි කිව්වේ ඒකයි. අවැඩදායක අනර්ථකාරී. සිතේ නිදාගෙන ඉන්න මේ කුස සංඛ්‍යාත ඔය කෙලේශ ධර්ම සලනවා චලනය කරනවා කපා දානවා උගුල්ලලා දානවා විනාශ කර දානවා පොළලා දානවා. ඒක තමයි කුසල් කියන්නේ. තේරුණාද? සිතේ තියෙන අර පිළිකුල් සංඛ්‍යාත කෙලේශ ධර්ම ගලෝලා දානවා කපලා දානවා මකලා දානවා පොළලා දානවා කියමුකෝ. දැන් පොළලා දානවා කියන එක කියලා දෙන්නම් තේරෙනවද බලන්න. ගෙදර ඉස්සර අපේ ගෙවල් වල පොළනවා. මොකෙන්ද පොළන්නේ? කුල්ලෙන්. එක්කෙනෙක් කිව්වා පොළන්නේ මොකෙන්ද කියලා එවම පෙනේරෙන් කිව්වා. පොළන්නේ කුල්ලෙන්. දැන් ඉන්න අය පොළන්න දන්නවද? දන්නේ නැහැ. දැන් ඉන්න අය කුල්ලෙන් මොනවද කරන්නේ? නටනවා. කුල්ල අරගෙන නටනවා. කුල්ල තියෙන්නේ නටන්නද? නෑ. කුල්ලෙන් පොළනවා කියන එකේ ලොකු තේරුමක් තියෙනවා. දැන් මේ මිතන්න සම්බා ටිකක් දාලා පොළනවා. ඉස්සර අපේ ආච්චි අම්මලේම පොළන්න පටන් ගත්තම මෙතන පොළනවා නම් බොරැල්ලට සද්දය එනවා. සරාස් බරාස් ගාලා පොළන්නේ. සම්බා ටිකක් දාලා පොළනකොට මොකද වෙන්නේ? රොඩු, දූවිලි, වී, කප්පි, දායියා ඔක්කොම මොකද වෙන්නේ? එළියට යනවා. විසික් වෙලා යනවා. ඒ රොඩු දායියා කප්පි වී කොහෙද තිබුණේ? සම්බා එක්ක එකතු වෙලා. පොළනකොට ඒ ටික එළියට ගියා. පිරිසිදු ටික කුල්ලේ ඉතිරි වුණා. එතකොට අර කියපු කෙලෙස් ගති සිතේ නිදාගෙන ඉන්න අර පිළිකුල් සාගත අවැඩදායක අනර්ථකාරී අශෝභන මෙන්න මේ කියන මේ කුස සංඛ්‍යාත කෙලේශ ටික පොළලා දාන එක තමයි කුසල් කියන්නේ. සිතින් අයින් කරනවා. සිතින් එළියට දානවා. මේක තමයි කුසලස්ස උපසම්පදා. කුසල් කියලා කියන්නේ බණ පොතේ වැඩිපුරම කුසලයේ ගැන කියන්නේ අභිධර්මයේ. ගැඹුරුම ධර්මනේ. අභිධර්මයේ පටන් ගන්නෙ කොහොමද? කුසලා ධම්මා අකුසලා ධම්මා. කුසල් ගැන කියවන්න ඕන නම් දැනගන්න ඕන නම් අභිධර්මයේ පිටකයේම කියවන්න ඕන. ඒ තරම් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් ඔය ඇත්තන්ට ඔය තරම් ගැඹුරෙන් කියලා දෙන්න නෙමෙයි මේ සූදානම මේ කුසලය කියන එකට අර්ථ තියෙනවා. කුසලයට ප්‍රධාන අර්ථ හතරක් තියෙනවා. ඒක අපි අද ඉගෙන ගත්තොත් ඇති. පළවෙනි අර්ථය තමයි ආරෝග්‍ය. ආරෝග්‍ය අර්ථයෙන් කියනවා කුසල් කියලා. ආරෝග්‍ය කියන්නේ මොකද්ද? නිරෝගීකම. ආරෝග්‍ය පරමාලාභ. ලෝකේ ලොකුම ලාභය නිරෝගීකම. එතකොට කුසල් කරන වෙලාවේ සිතේ තියෙන අර නින්දිත දේවල් ඉවත් කරන වෙලාව පින්කම් කරන වෙලාව කියමු. දැන් ගෙදර ඔය ඇත්තෝ සංඝික දානයක් දෙනවා. එළි වෙනකම් පිරිතකුයි දානෙකුයි කියලා හිතන්න. පිරිත ලෑස්ති කරන්න සතියක ඉඳලා වැඩ කරනවානේ. ඊට පස්සේ පිරිත එළි වෙනකන් නිදි මරලා දානි උයලා ඔක්කොම කරන්න බලන්න කිසිම අමාරුවක් දැනෙනවද කියලා. නිදි මත නැහැ, බඩගිනි නැහැ. මොකක්වත් නැහැ. වැඩේ ඉවර වෙනකන් නිරෝගී ශරීරය. මේක ඉවරයක් දකින්න යෝනන්නේ. විනාඩියක් වාඩි වෙන්නෙත් නැහැ. දැන් දානේ ඉවරයි. පැනුත් වැඩුවා. පිනුත් දුන්නා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇඟටම පණ නැහැ. වැටිච්ච තැන නිදි. කාපු පිගානවත් සෝදන්න ඇඟේ පණ නැහැ. ඔය පින්කම් ගෙවල් වලට කියනවා අවස් වෙනවල හරිම ගඳයි ඉඳුල් ගඳයි. මොකද නැගිට ගන්න බෑ. දවස් දෙකක් නිදාගත්තේ නැහැ කියලා වැටිච්ච තැන නිින්ද ගිහිල්ලා. දානේ දින වෙලාවේ වැටිලා එම නිදා ගන්නවද? ඒකයි කිව්වේ කුසල් කරනකොට නිරෝගී ආරෝග්‍ය
කය සුවපත් වෙලා. සිත සුවපත් වෙලා. එතකොට මේ සිත සුවපත් වෙනකොට මොකද වෙන්නේ. මේ සිත ඇතුළෙන් ශරීරයේ පුරාම යවන ලේටික පිරිසිදු වෙනවා. ඒ ලේටික පිරිසිදු වෙලා මේ ඉන්ද්‍රියන් වලට යනකොට ඉන්ද්‍රිය ඔක්කොම සුවපත් වෙලා. පිපිච්ච මල් වගේ. ඔන්න කුසල් කියන්නේ ආරෝග්‍ය, නිරෝගීකම. ආරෝග්‍ය අර්ථයෙන් කියනවා කුසල් කියලා. පින්කම් කරනකොට ගතයි සිතයි දෙකම නිරෝගී වෙනවා. එතකොට ආයුෂය, සැපය, වර්ණය, බලය මේ ඔක්කොම ලැබෙන්නේ අර පිරිසිදු සිතින් පින්කම් කරනකොට. එතකොට මේ ආරෝග්‍ය කියලා කිව්වේ අර සිතේ නිදාගෙන තියෙන අර පිළිකුල්, නින්දිත ඒවා ඔක්කොම එළියට දාන කුසල් නිසා. දැන් දානි දෙනකොට ලෝභේ නැහනේ. දානයක් දෙනකොට කවුරු හරි කොළයයි පොතයි අරන් ගිහලා මාකට් එකේ ගන්න බඩු වල සල්ලි ලියලා තියනවද? දානෙට දෙන්නෙම උපරිම හොඳ දෙන්නේ, තෝර ගන්න හොඳම දේ ටික නෙගෙන්නේ. ඈ ගිහලා පොතක් අරන් ගිහලා ලියනවද? එළවලු වලට මෙච්චර ගියා. කවදාවත් ගණන් බලන්නේ දානෙ දෙන්න. ඒකම මගුල් ගියා කරන්න ගියාම ලියන්නේ නැද්ද? අනිවාර්යෙන් ලියනවා. මාළු වලට මෙච්චරයි, මල් වලට මෙච්චරයි. දානෙට ලියන්නේ ලෝභ නැහැ එතන. මසුරුකම නැහැ. මසුරුකම නැති වෙනකොට නිරෝගීකම ඇවිල්ලා. ඒකයි කිව්වේ ආයු කියලා. ආරෝග්‍ය. ඊළඟට කුසලයට කියන තව නමක් තමයි නිවැරදි. නිවැරදිකම නිසා කියනවා කුසල් කියලා. මම මේ පාලි වචන නංගන් කියන්න සූදානම් වුණේ නැහැ. ඔය අතන තේරෙන විදිහට මේ කියලා දෙන්න. නැත්තම් ඔය අතන ඔක තේරෙන්නේ නැහැ. නිවැරදි. එතකොට අර කෙලස් ටික ගලවලා දාන කෙනා, කෙලස් ටික පොළන කෙනා නිතරම නිවැරදි වෙනවා. එයාගේ කායික ක්‍රියා නිවැරදි. නිවැරදි කියන්නේ පිරිසිදුයි. එයා පරපණ නසනවද නැහැ? පරපණ නසන්නේ නැහැ. මදුරුවෙක්වත් මරන්නේ නැහැ. මදුරුවා ඇඟට මදුරුවා ලේ බොනකොටත් තලලා පොඩි කරලා දාන්නේ නැහැ යා. අත ගසලා හරි පිඹලා හරි එලවලා දානවා. දැන් සමහරු ඉන්නවා මෝඩ මිනිස්සු මෙහෙම භාවනා කරනවා. මොකද්ද භාවනාව? මෛත්‍රී. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා, සියලු සත්වයෝ සුවපත් වේවා වේවා කියලා පටාස් ගාලා ගානවා. මදුරුවාව ඇඟිලි දෙකින් අල්ලලා මේම කළ පොඩි කරලා බිමට දානවා. ඇටකටු ටිකත් කුඩු කරලා. නමුත් නිවැරදි වෙනකොට එයා කයෙන් කවදාවත් වැරදි කරන්නේ නැහැ. එයාගේ කායික ක්‍රියා පිරිසිදු වෙනවා. නිවැරදි වෙනවා. මොන දේ තිබුණත් කවදාවත් හොරකම් කරන්නේ නැහැ. පේන්න තියනවා. ගන්නෙ නැහැ. නිවැරදි. මොන විදිහේ බලාත්කාරකමෙන් ඇඟට ආවත් කාමයේ වර්ධවා ඇසිරෙන්න යන්නේ නැහැ. නිවැරදි. බෙල්ල කපනවා කිව්වත් බොරුවක් කියන්නේ. සත්‍යවාදී වෙනවා. ඒකයි කිව්වේ වාචාය සංවරෝ. වචනේනුත් එයා සංවර වෙනවා. ඇයි මේ කෙලෙස් ටික අර කුස සංඛ්‍යාත කෙලෙස් ටික එයා පොළන කෙනෙක්. කුසල් කියන්නේ ඒකයි. කුසලයට කියන එක නමක් තමයි මේ නිවැරදි. එතකොට කයත් නිවැරදිව ක්‍රියා කරනවා, කටත් නිවැරදිව ක්‍රියා කරනවා, වචන කතා කරනවා. එතකොට මොකද වෙන්නේ? සිත ඉබේම නිවැරදි වෙනවා. ඔන්න කුසල් කිව්වේ ඒකයි. කුසලස්ස උපසම්පදා. ඊළඟට කුසලයට කියන තව නමක් මේව බොහොම කෙටියෙන් මම මේ ඔය ඇත්තන්ට කියන්නේ. ඉෂ්ට විපාක ලබා දෙන නිසා කියනවා කුසල් කියලා. කුසල් තමයි අපි හිතන ඒවා ඔක්කොම ලබා දෙන්නේ. බුදු බව ලැබුණේ නිකන් නෙමෙයි, කුසල් නිසා. කුසලයේ නිසා තමයි බුදු බව ලැබුණේ. පසේ බුදු වෙන්නේ කුසල් නිසා. කුසල් කරන නිසා තමයි ප්‍රාර්ථනා කරන්නේ මට පසේ බුදු බව ලැබේවා. මට බුදු බව ලැබේවා. මට රහතන් වහන්සේ වෙන්න ලැබේවා. අපි අදත් කර කියන්නේ දැන් මේ බණ ඉවර වුණාට පස්සෙත් අපි හිතන්නේ ඕකනේ මේ පින්බෙලෙන් දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් ලැබේවා. මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය සම්පත් ලැබේවා. සක්කරේක් වෙන්න ලැබේවා. අපි හිතන ඒවා ඉෂ්ට වෙනවා.
ආයුෂ ලැබේවා, වර්ණය ලැබේවා, සැපය ලැබේවා, බලය ලැබේවා, ප්‍රඥාව ලැබේවා, ධන ධාන්‍ය ලැබේවා, යසීසුරු ලැබේවා. කුසල් බලෙන් තමයි ඒවා ලැබෙන්නේ. කුසලේ බලෙන් තමයි ඒකයි කිව්වේ ඉෂ්ට විපාක ලබා දෙනවා. තමන් පතන ඒවා ඉෂ්ට වෙනවා. දානයක් දීලා ඕන දෙයක් ප්‍රාර්ථනා කරන්නකෝ. දානයක් දීලා ප්‍රාර්ථනා කරන්න ඉෂ්ට වෙනවා. ඇයි දානින් තමයි සියල්ල ලැබෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ අපිට මේ දේශනා කළේ කුසලස්ස උපසම්පදා. එතකොට ඉෂ්ට විපාක ලබා දෙන අර්ථයෙන් කියනවා කුසල් කියලා. තවත් නමක් තියෙනවා කුසලයට. නුවණ කියන්නේ කුසල්. කෝසල්‍ය. කෝසල්‍ය කියලා කියන්නේ පාලියේ නුවණ ප්‍රඥාව. එතකොට කුසල් කරන්න නම් ප්‍රඥාව තියෙන්න ඕන. මෝඩයට බෑ. මෝඩයා කරන්නේ අකුසල්. මෝඩයා මොකද කරන්නේ? අර සිතේ නිදාගෙන ඉන්න අර නින්දිත පහත් කෙලෙස් තව තව වැඩි කරගන්නවා. තව තව නලව අර කෙලෙස් ටික වැඩි කරගන්නවා. ප්‍රඥාව තියෙන කෙනා තමයි සිතේ තියෙන අර නින්දිත පහත් කෙලෙස් පොළල එළියට දාන්නේ. ගලවලා දාන්නේ. කෙලසලා දාන්නේ. කම්පාවට පත් කරනවා සිතේ තියෙන කෙලෙස්. එතකොට බුද්ධිමත්ව සිතන කෙනා තමයි කුසල් කරන්නේ. දැන් බලන්න මේ කුසලයට තියෙන අර්ථ. ඔය ඇත්තෝ කටපාඩමින් දැන් ඔය ගාථාව කිව්වා. සබ්බ පාපස්සා කරනං බුදුහාමුදුරුවෝ කියනවා පව් කරන්න එපා. ඒක දන්නවා පාප කිව්වම දන්නවා මෙතන පව් කියලා කියන්නේ. කුසලස්ස උපසම්පදා. තේරුම? සිතේ තියෙන කෙලෙස් නින්දිත කෙලෙස් කුස කියන්නේම පින්වත්නි කෙලෙස් වලට නමක්. කුස කියන්නේ ඒකයි පාලියෙන්. එතකොට මේ නිදාගෙන ඉන්න මේ කෙලෙස් ටික පොළලා දානවා නම්, එලවලා දානවා නම්, කම්පාවට පත් කරනවා නම්, චලනය කරනවා නම් ඒක තමයි කුසල් බලය. ඒකටයි කියන්නේ කුසල කියලා. ඒතර උපසම්පදා කියන්නේ මොකද්ද? උපසම්පදා කියන්නේ පත් වෙනවා, ලබා ගන්නවා. බොහෝ විට උපසම්පදාව කියලා අපි කියන්නේ ආම්දුරන්ගේ සීලය. ඒ සීලේ උපසම්පදා වෙනවා කියන්නේ උපසම්පදා සීලයට පත් වෙනවා. පත්වීම අර්ථයක් තියෙනවා උපසම්පදා කියන එකට කියනවා පත්වීම. එතකොට මෙන්න මේ අර කුස සංඛ්‍යාත සිතේ තියෙන නරක නපුරු සිතිවිලි කියන මේ කෙලෙස් ටික ගලවලා දානකොට මොකද වෙන්නේ? සිත තැම්පත් වෙනවා. අර කුසල නිසා සිත සමාධි වෙනවා. උපසම්පදාවට පත් වුණා වගේ. ඔන්න කුසලස්ස උපසම්පදා. මේ ගැන හොඳට කල්පනා කරන්න. ආරෝග්‍යයට කියනවා කුසල් කියලා. පින්කම් කරනකොට බොහොම නිරෝගී. නිරෝගී වෙන්න කැමති නම් කරන්න කිව්වේ පින්කම්. කෙනෙක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැහැ. පින්කම් කරන කෙනාට තමයි ආයුෂ ලැබෙන්නේ. ආයුෂ විතරක් ලැබුණට වැඩකුත් නැහැ. වර්ණ තියෙන්නත් ඕන. වර්ණ කියන්නේ මොකද්ද? ලස්සන. සමහර විටන ඔය කඩේ තියෙන ක්‍රීම් ಜಾති ගාලා ලස්සන වෙන්න පුළුවන් කියලා. ඒව ගැව්වම තියෙන ලස්සනක් නැති වෙනවා. දැන් බලන්න හොඳට ක්‍රීම් ඔක්කොම ගාලා අවුවේ ගිහින් එන්නකෝ. කයි යක්කු වෙනවා වගේ පාරේ. හරිම කැතයි. ගැලවිලා බේරිලා මූණ පුරාම කැතයි. කුසල් කරලා බලන්න, පින් කරලා බලන්න, භාවනා කරලා බලන්න, දන් දෙන වෙලාවක මූණ බලන්න. මේක ගෙවල් වල කරනකොට බලන්න. කොයි හරි යනවා කිමු දන් දෙන ගෙදර යන්න. ඒ දානෙ දෙන ප්‍රධාන දායකයන්ගේ මූණු දිහා බලන්න. අමුතුම එලියක් වැටිලා. නිරෝගී. ලේ ධාතුව පිරිසිදු වෙලා. ලේ ධාතුව අර කෙලෙස් නිසා තමයි අපිරිසිදු වෙන්නේ. දැන් බලන්නකො නපුරු කෙනෙක්ව දැක්කම කියන්න පුළුවන් එයා නපුරුද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් මූණ බලලා කියනවා මෙයා නම් මා නපුරු කෙනෙක් කියලා. ඇයි ඒ? ලේ ටික ඔක්කොම නරක් වෙලා. ආරෝග්‍ය නිරෝගීකම නිසා කියනවා කුසල. නිවැරදි නිසා කියනවා කුසල. සම්මා කියන්නේත් ඒකයි. සම්මා අපි කියන්නේ සම්මා සමාධි, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියලා කියන්නේ.
එතකොට සම්මා කියලා කියන්නේ මේ කුසලයටම තමයි. මිච්ඡා කියන්නේ අකුසලයට. එතකොට පින්වතුනි අපි නිතරම ලෑස්ති වෙන්න ඕන බොහොම පරිස්සමින් සිත දිහා බලන්න. ලෝයඩ සංගරාවේ කවියක කියනවා මේම. වැනුවා නම් බුදු ගුණ වැනුවාමය. ලෝකේ වනනවා නම් වනනවා කියන්නේ රෙදි වනනවා නෙමෙයි. කියනවා නම් මේ ලෝකේ කියන්න තියෙන එකම දේ තමයි බුදු ගුණ. බුදු ගුණ කියන තරම් සාන්තියක් වෙන මොකෙන්වත් ලැබෙන්නේ. දැන් බලන්න ඔය සින්දු අරෝමියෝ තියෙනවනේ. ලෝකේ එක එක જાති සින්දු තියෙනවා. ඒ සින්දු ආගෙන ඉන්නකොට නැට වෙන්නේ නැද්ද? නැට වෙනවා. ඇඬෙන්නේ නැද්ද? සමහර සින්දු වලට මිනිස්සු අඬනවා. ඔව් ඉස්සර අපි පොඩි කාලේ පික්චර් එකක් ඇවිල්ලා තිබුණානේ. ඉන්දියාවේ පික්චර් එකක්. හින්දි දන්නේ නැහැ ලංකාවේ ඒ කාලේ එච්චර. ඒ පික්චර් එකේ නමත් මට හොඳට මතක අභිමාන්. අභිමාන් පික්චර් එක බලන්න ඕල් එකට ගිහිල්ලා අම්මලා ඔක්කොම එළියට එන්නේ අඬා. ඔක්කොම අඬලා. මේක තේරෙන්නේ නැහැ මොනවා කියනවද කියලා. නමුත් ඔක්කොම අඬනවා. දැන් අවුරුදු 20කට විතර කලින් හොඳට කල්පනා කරලා බලන්න බොරුද කියලා. බලාගෙන කට ඇරගෙන ඔක්කොම අඬනවා. භාෂාව දන්නේ නැහැ කියන දේ තේරෙන්නේ නැහැ. අර සද්දෙට කනට වැටුණා මේ මියුසික් එක ඔන්න අඬනවා. සමහරු මොකද වෙන්නේ සින්දු ආගෙන ගඟට පැනලා ඇඳෙන් වැටිලා මෝඩ වෙලා මුලාවටපත් වෙනවා. නමුත් පිරිත් කියන තැනකට ගියාම එළි වෙනකම් පිරිත් කියන තැනක මොන විදිහේ නලියන කොල්ලෙක් උනත් නටනවා දැකලා තියෙනවද කරණීය සූත්‍රයේම කියනකොට? නැට වෙන්නේ නටන කෙනාවත් මොකද වෙන්නේ? සනසනවා. ඒකයි කිව්වේ වැනුවා නම් කියනවා නම් කියන්න තියෙන්නේ බුදු ගුණ. දෙනුවා නම් මේ ලෝකේ දෙනවා නම් දෙන්න තියෙන එකම දේ තමයි දම්පින් දෙනවාමය. දානි දීමයි දන් දීමයි පින් දීමයි. වෙන දෙන්න දෙයක් නැහැ. දන් දීමයි පින් දීමයි. ඊළඟට ලෝවැඩ සංගරාවෙන් මේ කියන්නේ අපේ භාෂාවෙන්. තනුවා නම් තමසිත තනුවාමය. ලෝකේ තනන්න තියෙන ගොඩනැගිලි නෙමෙයි, තට්ටු නෙමෙයි, ගෙවල් දොරවල් නෙමෙයි, ඔක්කොම අනිත්‍යයි. ඔක්කොම දාලා යන්න වෙන්නේ අද නේ ඔක්කොම දාලා යනවා. එහෙනම් තනන්න තියෙන්නේ මොකද? සිත. තනුවා නම් තමසිත තනුවාමය. දිනුවා නම් පරලොව දිනුවාමය. දිනන්න තියෙන ඡන්දේ නෙමෙයි. අවුරුදු 5න් ඉවරයි ඒක. ඡන්දේ දිනන එක ලොකු වැඩක් නෙමෙයි. දිනනවා නම් මේ ලෝකේ දිනන්න තියෙන්නේ පරලෝකේ කියන්නේ මෙලවයි පරලොවයි දිනන එක. ඒකනේ කියන්නේ මෙලව ජයගෙන පරලොව ජයගෙන කෙලෙස් ජයගෙන මායя ජයගෙන නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒකයි. ජය ගන්න තියෙන්නේ සංසාරේ. සසරෙන් එතර වෙන්නයි ජය ගන්න කිව්වා. මේකට හොඳ ඔළුවක් තියෙන්න ඕන. ඒ ඔළුව කියන්නේ බුද්ධිය. බුද්ධියෙන් තොර වෙච්ච කෙනෙකුට මේක කරන්න බෑ. දැන් බුදුහාඳුරු චරිත ටික බෙදුවානේ. රාග චරිත තියෙනවා, ද්වේෂ චරිත තියෙනවා, මෝහ චරිත තියෙනවා, බුද්ධි චරිත තියෙනවා, විතර්ක චරිත තියෙනවා, සද්ධා චරිත තියෙනවා. දැන් ඔය ඇත්තන්ගේ මං ආන්නේ චරිතේ මොකද්ද කියලා මං නිකන් කියන්නම් ඔය ඇත්තෝ තේරුම් ගන්න තමන්ගේ චරිතේ මොකද්ද කියලා. ලොකුවට බණ කතාවක් කියන්න යන්නේ නැහැ. ටොපියක් එංගලන්තෙන් ගෙනාවා. එංගලන්තෙන් හරි කොහෙන් හරි ටොපියක් ගෙනාවා. ටොපි ටිකක් ගෙනාවා. ගෙනල්ලා මෙන්න එක්කෙනෙකුට ටොපියක් දුන්නාම එයා මොකද දන්නවද කරන්නේ? ටොපිය ගත්තා කොලේ ගලවලා පැත්තකට දැම්ම කටේ දාලා සූප්පු කරනවා. නැද්ද? ඒක ටික වෙලාවක් සූප්පු කර කර ඉන්නවා. රාග චරිතය. ඔන්න චරිතය හොයා ගන්න තමන්ගේ. තව කෙනෙකුට ඒ ටොපියම දෙනවා. එයා මොකද කරන්නේ? මේ කොලේ ගලවලා පැත්තකට දැම්ම කටේ දැම්ම අර පැත්තට මේ පැත්තට චරස් බරස් ගැව්වා ටොපිය ඉවරයි. චරස් බරස් ගාලා එකයි අපන්නේ ටොපිය ඉවරයි. ද්වේෂ චරිත කේන්තිකාරයෝ. චරස් බරස් ගාලා කන්නේ. තව කෙනෙකුට ඒ ටොපියම දුන්නා. එයා මොකද කරන්නේ? සාක්කුවේ දා ගන්න. එයා කන්නේ නැහැ. කණේකට දෙන්නේ නැහැ. පස්සේ බැලුවම දිය වෙලා කූඹිත් ඇවිල්ලා. මෝඩ චරිතේ. මෝඩකම.
කෑවෙත් නෑ සාක්කුවේ දාගත්ත අමතක වුණා. තව එක්කෙනෙකුට ඒ ටොපියම දුන්නාම එයා ඒ ටොපිය අරගෙන දුන්නු කෙනාට කියනවා අනේ වාට ගොඩක් පිං. ඔයාට මාව මතක් වුණානේ. ගොඩක් පිං අනේ. මේ ළඟ ඉන්න කෙනාගෙනුත් අහන ඔයාටත් මේකෙන් කියලා දෙන්නද? ඔන්න සද්දා චරිතය. එහෙම නැද්ද? ඉන්නවා දුන්නම කියන්නේ ටැන්ක් යූ කියලා කියන්නේ සද්දාව. තවත් එක්කිනෙකුට ඒ ටොපියම දෙනවා. එයා මොකද කරන්නේ? ටොපිය හොඳට පෙරලා බලනවා මේක මොන රටේද ගාලා තියෙන්නේ, ටොපියේ නම මොකද්ද, ඩේට් එක පැනලාද, මේක ඩේට් පැනලාද, මේක මට කන්න හොඳද, ඇයි මේක මට ගුණද, මේක ඒ ගම රට ඔක්කොම බලනවා. කාලේ ඉවර වෙන්නේ කවදද? බුද්ධි චරිතේ ඔක්කොම බලනවා. තවත් කෙනෙකුට ඒ ටොපියම දුන්නාම එයා කල්පනා කරන ටොපියන්න මේක මොකටද මට ටොපියක් දුන්නේ දැන්? මං ඉල්ලුවෙත් නැහැ. මේකේ වස දාලා දන්නේ නැහැ. මතුරුලද දන්නේ නැහැ. මේක කාලා මොනවද වෙයිද දන්නේ නැහැ. හිතන්නේ නැද්ද? හිතනවා. විතර්ක චරිත. මේ එක එක જાතියේ මිනිසුන්ටයි බුදුහාඳුරු බණ කිව්වේ. එතකොට මේ ගාථාව මේ අපි හැමදාම මේකයි මම මේ කල්පනා කළේ. මා ගැඹුරින් කියනවා ඉවරයක් නැහැ. නමුත් තේරුම් ගත්ත කෙනෙකුත් නැහැ. කුසලස්ස උපසම්පදා මොකද්ද කියලා වුවම කියනවා පින් කරන්න කියලා. පින් කරන එක තමයි. කුස කියලා කියන්නේ කෙලෙස් වලට නමක්. ඒ කෙලෙස් අපේ සිතේ අනුසය වශයෙන් තියෙන නිතරමත් නැහැ. නිතරම නැහැ. නිදාගෙන ඉන්නේ. සායනය කරගෙන. අනුසය කිව්වේ ඒකයි. නිතරම නැහැ. නිදාගෙන ඉන්නවා ඕන වෙලාවක මතුවෙනවා. ඒම මතුවෙන මේ කුස සංඛ්‍යාත නින්දිත කියන පිළිකුල් කරන අවැඩදායක අනර්ථකාරී කෙලෙස් ටික කෙලෙස් කීයක් තියෙනවද? 1500ක්. බණ කියන මන් ළඟත් තියෙනවා 1500ක්. මේකක්වත් අඩු වෙලා නැහැ තාම. ඒම් පිටින්ම තියෙනවා. ඒම් පිටින්ම තියෙන නිරානේ නම් මේ සංසාරේ අපි මේ යන්නේ. වේරුකානේ චන්දවිමල කියලා මහානායක ආඳුනමක් හිටියානේ. ඒ ආඳුරු ලිව්වා පොතක් කෙලෙස් 1500 අරගෙන කියවන්න බොහොම ලස්සනයි. තේරුම් ගන්න ඉතින් පස්සරයක්වත් කියවන්න ඕන. නැත්තම් තේරුම් ගන්න බෑ. පස්සරයක්වත් කියවන්න ඕන. එතකොට මේ නිදාගෙන ඉන්න මේ කෙලෙස් ටික අර මුලින් කිව්වාගේ පොළලා දානවා නම් කුල්ලෙන් පොළලා දානවා වගේ බුද්ධියෙන් මේ නිදාගෙන තියෙන මේ කෙලෙස් ටික කෙනෙකුට ඉවත් කරගන්න පුළුවන් නම් ඒක තමයි කුසල. ඒ කුසලයේ තමයි ඉෂ්ට විපාක දෙන්නේ. මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය සම්පත් ප්‍රාර්ථනා කරනකොට ඒක ලැබෙනවා. සක්කරේක් වේයන් කියලා ප්‍රාර්ථනා කරනකොට සක්‍ර භවණයට යනවා. බ්‍රහ්ම රාජයෙක් වෙන්න ඕනේ කියලා පැතුවම බ්‍රහ්ම සම්පත් ලබා දෙනවා. සෝවාන් මගඵල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනකොට සෝවාන් මගඵල ලැබෙනවා. සකෘදාගාමි වෙන්න ඕන, අනාගාමි වෙන්න ඕන. මේ සසරින් එතර වෙන්න ඕන, නිවන් ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනකොට ඕක ලැබෙනවා. මට කල්යාණ මිත්‍රයෝ ලැබෙන්න ඕන. ඉපදෙන සෑම භවයකම සිත මගේ පවෙන් මිදෙන්න ඕන, පිනට නැඹුරු වෙන්න ඕන. මේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. දැන් ඒකනේ ඔය ඇත්තෝ පින්කම් කරනකොට දානයක් දෙනකොට විශේෂයෙන් හොඳට මේවා ගෙදර ගෙවල් වල ආයි පින්කම් කරනකොට මේවා බලන්න. දානේ සංඝික කරනවනේ. ඉමම් බික්කම් කියලා සංඝික කළාම ස්වාමීන් වහන්සේලා ගාතාවක් කියනවා. ඔක්කොම ආන්දරගොල්ලෝ එක පාට කියනවා ගාතාව. දැකලා තියෙනව නේද? ගාතාවක් මේම. ඉච්චිතං පත්තිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යත. ආයි දානි දෙනකොට බලන්න. ඉච්චිතං කිව්වේ සිතිවිලි. ඔය ඇත්ත පින්කම් කරන්නේ මොනවාරි සිතිවිල්ලක් තියාගෙනනේ. පිට රටේ ඉන්න අය සුවපත් වේවා. සිතිවිල්ල. ළමයා විභාගේ පාස් වෙන්නයි දානි දෙන්නේ. සිතිවිල්ල ඒක. පත්තිතං ප්‍රාර්ථනා.
මියගිය ආච්චි අම්මට නිවන් සුව ලැබේවා, සීයා නිවන් දකීවා, මාමා නිවන් දකීවා, මස්සිනටත් නිවන් සුව ලැබේවා, අම්මා නිවන් දකීවා ප්‍රාර්ථනා. දාන දෙනකොට සිතේ තියෙන ප්‍රාර්ථනා. පින්කම කරනකොට සිතේ තියෙන ප්‍රාර්ථනා. කිප්ප මේව සමිජ්ජතු ඉක්මනින්ම ඉෂ්ට වේවා. ඇයි ඉක්මනින් ඉෂ්ට වේවක් මේ කරන පිනේ බලෙන්. මේ කරන පිනේ බලෙන් පින්කම් කරන ඔබේ සිතේ තියෙන සිතිවිලිසා ප්‍රාර්ථනා ඉක්මනින් ඉෂ්ට වේවා. මොන වගේද ඉෂ්ට වෙන්න කිව්වේ? පෝය දවසේ පායන පුන් සඳ වගේ. මේ සඳ කියන එක ආකාශයට සෑමදාම අලුත්. එක්ක ගෙවි ගෙවි යනවා, නැත්නම් පිරිපිරි එනවා. සඳ ආකාශෙ පිරිලා ඉන්නේ එකම එක දවසයි මාසෙට. ඒක තමයි පෝය දවස. පුන් පෝය කියන්නේ ඒකයි. පුර පසළොස්වක් කියන්නේ සඳ පිරිලා තියෙන එකම දවසයි ආකාශෙ තියෙන. ආන්දෘගොල්ලන්ටත් බුදුහාඳුරු වදාලේ මිනිසුන් ආශ්‍රය කරන්න කිව්වේ සඳ වගේ. සඳයි එක විදියටම ඉන්නේ නෑනේ, ගෙවි ගෙවි යනවා, පිරිපිරි එනවා. ඇලෙන්න එපා, ගැටෙන්න එපා කිව්වේ ඒකයි. එතකොට මේ පෝය දවසේ ආකාශේ පායලා තියෙන සඳේ කිසි අඩුවක් නැහැ. ඒකට කියනවා 12 කලාවෙන් පිරීලා කියලා. කිසිම අඩුවක් නැහැ. අර පෝය දවසේ ආකාශේ පායන පුන් සඳ වාගේ කිසිම අඩුවක් පාඩුවක් නැතිව ඔබේ සිතේ තියෙන සිතිවිලිසා ප්‍රාර්ථනා මේ පිනේ බලෙන් ඉෂ්ට වේවා. ඒකයි මෙතනත් කියන්නේ ඉෂ්ට මනාපදේ ලබා දෙනවට කියනවා කුසල කියලා. ඊට පස්සේ කියනවා කෝසල්ල. කෝසල්ල කියන්නේ බුද්ධියට නමක්, නුවණට නමක්. නුවණින් තොර කෙනෙකුට බෑ කවදාවත් බුදුදාමින් දියුණු වෙන්න. පොල් කටු ඇන්දක් වගේ. ධම්මපදයේ ලස්සන උපමා දෙකක් තියෙනවා. දැන් ධම්මපදයේ කියනවා මේම ගාථා දෙකක්. හොඳ ව්‍යංජනයක් ලිපේ තියෙනවා. ලංකාවේ ඉස්සර රසයට මුයන ව්‍යංජනේ මොකක්ද දන්නවද? පොලොස්. පොලොස් සිව්වම සතියක් දෙක තියාගන්න පුළුවන්. පොලොස් ව්‍යංජනයේට ඔක්කොම අඹරලා බැදලා ලිපේ තියලා පොල් කටු ඇඳෙන් පැයක් ඇඳි ගන්න. ඒ ඇඳ දන්නවද මේක රසයි කියලා? කොච්චර ඇඳි ගගා හිටියත් ඇඳ දන්නේ නැහැ මේක රසයි කියලා. ඒකෙන් චුට්ටක් අරගෙන දිවේ තියන්න. චුට්ටක් දිවේ ගාගත්තම දිව දන්නවා මේකේ ඇඹුල් තියෙනවා, රසයි, ලුණු ඇති, ඔක්කොම දුරු ඇති, මිරිස් ඇති, ඔක්කොම දිවේ අඳුන ගන්න. ඒ වගේ බුද්ධිමත් කෙනාට බණ ටිකක් කිව්වම ඇති. ගොඩාක් ඕන නැහැ. 4 පදයක් කිව්වම ඇති. ඔළුව තියෙනවා නම් බුද්ධිය තියෙන කෙනා ඒකෙන් ධර්මය අවබෝධ කරගන්න. මෝඩයට කොච්චර බණ කිව්වත් ඇති වැඩක් නැහැ. නිකන් කලේ අනිත් පැත්තට පෙරලිලා පෙරලලා මුණින් අතට පෙරලලා පයිප් ඇරියා වගේ. පිරෙන්නේ නැහනේ. පිරෙන්නේ. මේ කියන දේ මේ මතක නැත්තම්. මේ කියන දේ මේ මතක නැත්තම්. සම්මා සති කිව්වේ බුදුහාඳුරු. සම්මා සතිය නැති කෙනෙකුට බෑ මේ ධර්මයෙන් දියුණු වෙන්න. සමහරු බලන්නකො ඔළුවේ පනාව තියාගෙන ගේ පුරා ඔළුව හොයනවා, මේ ගේ පුරාම පනාව හොයනවා. සමහරු කණ්ණාඩි ඔළුවේ තියාගෙන කණ්ණාඩි හොයනවා. තියපු තැන මතක නැහැ. එහෙම බෑ. එහෙම කෙනෙකුට බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ කුසලස්ස උපසම්පදා. පුළුවන් තරම් මේ කෙලෙස් ටික ගලවන්න බලන්න ඕන. නිකන් කඩලා දාලා වැඩකුත් නැහැ. මොකද වෙන්නේ? ආයි පැලවෙනවා. දැන් බලන්න ඔය පාරවල් වලේම දැකලා ඇතිනේ විශාල ගස් තියෙනවා මැද්දෙන් කපලා. විශාල ගස් මැද්දෙන් කපලා දානවා. තව මාස ගාණක් යනකොට ඒක ආයි පැලවෙලා. ආයි පැලවෙලා. ඒකම මුදුන් මුලින්ම ගලවලා කපලා කොටලා ගිනි තියලා අලු කරලා දැම්මොත් ආයි පැලවෙයිද? පැලවීමේ ශක්තිය නැහැ. ඒ වාගේ සිතේ තියෙන මේ කෙලෙස කියන නින්දිතම දේ කුස සංඛ්‍යාත කිව්වේ ඒකයි. අපිව යොමු කරන්නෙම නරක පැත්තට. ඒකනේ පිළිකුල් කියන්නේ, නින්දිතයි කියන්නේ. දැන් බලන්න ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අන්තිම වෙනකොට ලෝකේ පරීක්ෂණයක් කළානේ.
කිව්වට කමක් නැහැ. ලෝකේ කියනවා නම් බනට කිව්වම මොකද? ලෝකෙම අංක 1ට අර නරක පින්තූරු බලලා තියෙන්නේ ලංකාවේ අපි. ලෝකෙ අංක 1ට ඇවිල්ලා. එංගලන්තේ නෙමෙයි, ඇමරිකාව නෙමෙයි, ඉතාලියත් නෙමෙයි. ලෝකෙ ඉතින් බොහොම කාමුක සැප තියෙන රටනේ බාසිලෝනා කියන්නේ ස්පාඤ්ඤේ. ස්පාඤ්ඤෙත් නෙමෙයි. මේ දුප්පත් රට අංක 1ට ඇවිල්ලා. මේක කරන්න කිව්වේ බලන්න කිව්වේ වෙන කවුරුවත් නෙමෙයි සිත. ඒ සිතේ ඒකයි කිව්වේ පිළිකුල් කියලා නින්දිතයි කියන්නේ. නින්දිත දෙයමනේ කරන්න කියන්නේ. තාත්තා දුවව කෙලසනවා කියන්නේ නින්දිත නැද්ද පිළිකුල් නැද්ද? ඔන්න අකුසල් කියන්නේ. කුස කියන්නේ ඒකයි. කුසා කියලා මෙතන කුස සංඛ්‍යාත කිව්වේ ඒකයි. නින්දිත දෙයමයි කරන්න කියන්නේ. නොදුන්නු දේ හොරකම් කරපන්. අරගෙන ඊට පස්සේ ගත්තේ නෑ කියපන් උසාවි ඵලයන්. මේ සිත කියන්නේ අර නිදාගෙන ඉන්න කෙලෙස්. නිදාගෙන ඉන්නේ. ඊටපු ගමන් නැගිටලා අපිව වැරදි පැත්තට යොමු කරනවා. වැරදි පැත්තටම යොමු කරන්නේ. ඒකයි මෙන්න මෙතන කුසල කිව්වේ අර නිදාගෙන ඉන්න මේ කෙලෙස් ටික එලව ගන්න ඕන සිතින් පන්නලා දාන්න ඕන. ඵලයන් මට නම් එපා කියලා පන්නන්න ඕනේ. ඇයි මේ වගේ දෙයක් කළා මම කොහොමද පාරේ යන්නේ? තාත්තව කෙලසපු මේ දුවව කෙලසපු තාත්තට පාරේ යන්න පුළුවන්ද? නිකන් හිතන්න. යන්න බෑ. මෙලෝම ඉවරයි. ditta ධම්ම වේදිනීම ලැබෙනවා. දැන් අර ඊයේ පෙරේද පාරේ කපලා තිබුණේ ගෑනු කෙනෙක්ව කපලා දාලා මිනිහත් වා බීලා. සිතේ තියෙන මේ නිදාගෙන හිටපු කෙලෙස් මතු වුණාම මේ කියන්නේ කරපන් කියලා. එතකොට අපි පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? සිතට ඕන ඒවා කරන්න. ඒක නෙමෙයි අපි කරන්න ඕනේ. අපිට ඕන දේ සිත ලවා කරවන්න ඕන. මේක තමයි අමාරු. සිත ඉල්ලන ඒවා දෙන්න ගියොත් අමාරු වැටෙනවා. ඒකටයි සංවරය ඕනේ කියන්නේ. සංවර වෙන්න කියන්නේ මේ මනස සංවර කරගන්න. ඉල්ලනවා දෙන්න බෑ. දැන් මේම දෙයක් කියන්නම්කෝ. පාරේ යනවා රැට. ඔය අයාමාට විතර යනකොට මම දැකලා තියෙනවා පාරේ ඔය අන්දි ගානේ ඉස්සෝ වඩේ බදිනවා, කඩල වඩේ බදිනවා, පැටිස් බදිනවා, සුවඳක් තියෙනවා. සුවඳ යනවා පැතිරිලා. සල්ලිත් තියෙනවා මගේ ළඟ. වඩේ කඩේත් ඈටත් පේනවා. ඉතින් මට පුළුවන් ද අයාමාට විතර කියලා වඩේ අරගෙන පාරේ කකා යන්න. නමුත් මගේ සිත ඉල්ලනවා. වඩයක් කෑවොත් හොඳයි කියලා කියනවා. සුවඳට ඉල්ලනවා. සල්ලිත් තියෙනවා. නමුත් දෙනවද? දෙන්නේ. ඇයි දෙන්නේ නැත්තේ? මට ගැළපෙන්නේ නැති නිසා. ඒක මට ගැළපෙන්නේ නැහැ. වඩේ සුවඳයි තමයි, සල්ලිත් තියෙනවා තමයි. නමුත් මට ගැළපෙන්නේ නැහැ ඒ වෙලාවේ ඒ වැඩේ පාරේ කරන එක. අන්න සිත ඉල්ලනවා නොදී ඉන්න ඕන. ඒ වාගේ අපේ සිත විවිධ දේ ඉල්ලනවා. බොණ්ඩ පුරුදු වෙච්ච කෙනාට ඒකනේ. රැට විතරක් බීපු කෙනාට ඔන්න කියනවා සිත උදේටත් බීපන්. දැන් මෙන්න උදේටත් බොනවා. උදේ බොන කෙනාට කියනවා දවල් බත් කන්න කලිනුත් බීපන්. මොන දවල් බත් කන්න කලිනුත් බීලා. අවස 3ට තේ ගෙඩිච්චම කියනවා තේ එපා අරක්කු බීපන්. 3ටත් බොනවා. ඉතින් දවසම බීලා. සිත ඉල්ලනවා. දුන්නොත් මොකද වෙන්නේ? වකුගඩු දෙකක් නරක් වෙලා, සල්ලි ටිකක් ඉවර වෙලා, සරමත් නැහැ, පාරෙත් වැටිලා, වාමනේ ගොඩෙත් බුදියගෙන ළමයිනුත් ඉවරයි. පාරවල් ගානේ පේනවනේ. නින්දාවටපත් වෙනවා. ඒකයි කිව්වේ නින්දිතයි. පිළිකුල් සාගතයි. අවැඩදායකයි. අනර්ථකාරී. කුසා කියන අකුසල්. ඒ අකුසල් ටික ගාලා විසිකරන්නේ මට තමයි කියන්නේ කුසල් කියලා. ඒක ශක්තියක්. අභිධර්මයේ උගන්වනවා විවිධ විදියට. කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල් මේ විදියට මේක විග්‍රහ කරනවා. කුසල ධම්මා කිව්වම ලේසි නෑ. පිටකයක්ම අභිධර්ම පිටකෙම තියෙන ওই ටික. කුසල ධම්මා, අකුසල ධම්මා. ඒකනේ අභිධර්මයේ ගැඹුරුයි කියන්නේ. එතකොට මේ ඔක්කොම තියෙන්නේ කොහේද? අපේ සිතේ.
ඒනං සිත දමනය කරගන්න එක තමයි අපි කවුරුත් කරගත යුත්තේ. මේ සිත දිහා බලන්න. කන්නාඩියෙන් මූණ බලනවා වගේ. කන්නාඩියෙන් මූණ බලනවා වගේ නිතරම තමන්ගේ සිත ගැන ගවේෂණ කරන්න. පරීක්ෂණ කරන්න. සිතට එනේන ඔක්කොම කරන්න ගියොත් විනාශයක්. එනේනේ ඔක්කොම කරන්නේ නෑ. තෝරලා බේරලා බලලා කල්පනාකාරීව බුද්ධිමත්ව ඉදිරියත් බලලා තමන් ගැනත් බලලා අම්මා තාත්තා ගැනත් බලලා තමන්ගේ ආගම ධර්මය ගැන බලලා ඉන්න වටපිටාව බලලා දරුවෝ දිහා කල්පනා කරලා කරන රස්සාව කරන ස්ථාන ඉස්කෝලේ ඔක්කොම බලන්න ඕන. එහෙම නැතුව සිතට එන දේ කරන්න ගියොත් ලොකු විනාශයක්. ඒ විනාශේ ප්‍රතිඵලය මොකද්ද? ඉද තප්පති. මෙලවම තැවෙනවා. මෙලව තැවෙන. ඊයේ පෙරද ඔයත් ඔද පානදුරේනේ. ඔයත් දකින්න ඇතිනේ පත්තරේ තිබුණා. අවුරුදු 16ද කොයිද ළමයි දෙන්නෙක්. ගෑනු ළමයයි පිරිමි ළමයයි. පත්තරේ යනවා නම් කිව්වා මොකද? ප්‍රධාන පෙළ ඉස්කෝලේ කළුතර. ප්‍රධාන පෙළේම ජනප්‍රිය පාසල් දෙකක ළමයි දෙන්නේ. ඉස්කෝල් යුනිෆෝම් එක පිටින්ම ගිහිල්ලා ඕටලයකට පොලිසියෙන් වට කරලා යනකොට අවුරුදු 16යි. දෙන්නම ඉඳලා තියෙන නූල් පොටක්වත් ඇඟේ නැතුව. දැන් ඒ ළමයි දෙන්නට පාරේ යන්න පුළුවන්ද? ඒ අම්මා තාත්තා ගැන පොඩ්ඩක් හිතුවද? මෙච්චර මේ ජනප්‍රිය පාසල් වලට කොච්චර බොරු කියලාද අපේ අම්මා තාත්තා දාන්න ඇත්තේ? කොච්චර වියදම් කළාද? ඒ ගමේ ඉන්න පුළුවන්ද? පාරේ යන්න පුළුවන්ද? ඉස්කෝලේට යන්න පුළුවන්ද? ඒකයි කිව්වේ නින්දිත අවැඩදායක පහත් මා පිළිකුල් සාගත දේ තමයි කෙලෙස්. ඒ කෙලෙස් ටික සිතින් එලවලා දානවනම් කම්පාවට පත් කරලා චලනය කරලා හොඳ වචන ටිකක් ඕකට තියෙනවා. පොළලා දානවනම් අර ගොයන් ටික කපලා දානවා වගේ. ගොයම කපන්නේ. ගොයන් කැපුවා වගේ සිතින් කපලම දානවනම් ඒක තමයි කුසල් කියන්නේ. එතකොට බුදුවරු ලෝකේ ඉපදුනේ අපිට ওই ටික කියන්නේ. පව් කරන්න එපා. මේ පාප චේතනාත් කියන මේ නින්දිත මේ අකුසල් ටික සිතින් පන්නලා දාලා සිත පිරිසිදු කරගත්තොත් තමන් පතන පතනේ ඔක්කොම ඉෂ්ට වෙනවා. නමුත් පැතිය යුත්තේ මොකද්ද? මේ ගෝර සසරින් එතරව ලබන නිවන් සම්පත්. ඒ නිවන් ලබන්න නම් මේ කුසල කියන ප්‍රඥාව තියෙන කෝසල්ල කියන්නේ ඒකයි. ප්‍රඥාවෙන් යුක්තව සමත විදර්ශනාව කරලා 1500ක් තරම් මේ සිතේ තියෙන නින්දිත පිළිකුල් සාගත කෙලෙස් ටික මුලින්ම උගුල්ලලා විසික්කොලොත් මෙලවත් ජයයි පරලවත් ජයයි සසරත් ජයයි කෙලෙසුත් ජයයි මාරයත් ජයගෙන අමාමා නිවන් දකින්න පුළුවන්කම ලැබේ. තේ තියනේ සියලු බලාපොරොත්තු මං අර මුලින් කිව්වා වගේ පෝය දවසේ පායන පුන්සඳ වාගේ ඉෂ්ට වේවා. එතකොට දෙවියොත් මේ පින් දැක සතුටු වේවා. එංගලන්තේ ඉන්න පිරිසට රැක දේවා, පානදුරේ ඉන්න පිරිසට රැක දේවා, ලංකාවේ ඉන්න අය පිරිස රැක දේවා, ලෝකෙම ඉන්න ඇතු රැක දේවා. සියලු දෙනා දෙවියෝ කලට වේලාවට රැක දේවා. අප කළ මේ පින් බෙලෙන් දෙවියොත් නිවන් දකීවා කියලා සාදු කියනවා. එතකොට අපි අන්තිමට ප්‍රාර්ථනා කරමු මිය ගිය සෑම දෙනාටත් දෙවියන්ටත් ඔබටත් අපටත් ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාට අද මේ ලෝකෙටම ධර්මයේ බෙදා දුන්න ලොකු කුසලයක්. අනුන්ගේ සිතේ නිදාගෙන ඉන්න අර පිළිකුල් සාගත කුස සංඛ්‍යාත අකුසල් කෙලෙස් ගලවලා දාන්න මාර්ගය අද කියලා දුන්නා. ඉතින් පින් සිද්ධ වෙනවා. මේ පින් බෙලෙන් අපිටත් ප්‍රඥාවම ලැබිලා සම්මා දිට්ඨිය ඇති වෙලා සම්මා සංකප්ප පාල වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරලා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය කියන චතුසත්‍ය ධර්මයේ අවබෝධයෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් යන සතර මඟ සතර ඵල පිළිවෙලින්
ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සාදී මේ ගෝර භයංකාර සසරින් එතරව ලබන අජරාමර නිවන් සුවයම ලැබේවා කියලා සාදු කියන්න සියලු දෙනාට තෙරුවන්